साधु 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 नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्स श्रद्धा बुद्ध संपन्न कारुणिक वासनावंत पिंगतुनि सूत्र දේශනාව ආරම්භ කරන්නටයි සූදානම් වන්නේ. අද දවසේදී අපි දේශනා කරන්නේ මජ්ක්‍ධිම නිකායේ 47 වන සූත්‍රය විමංශක සූත්‍රය. නුවණින් විමසීම පිළිබඳව වදාළ සූත්‍ර දේශනාව විදිහට මේ දේශනාව සලකන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ විසින් මේ සූත්‍රයේදී දේශනා කරනවා මහණෙනි පරසිට නොදන්නා වූ ඒ කියන්නේ අනුන්ගේ සිත් කියන්න බැරි නුවණින් විමසීමේ හැකියාව ඇති භික්ෂුව විසින් තථාගතයන් වහන්සේ සම්්‍යක් සම්බුද්ධද නැද්ද කියලා දැන ගැනීම සඳහා තථාගතයන් වහන්සේ පිළිබඳව විමසා බැලිය යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙම භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැන නුවණින් පරීක්ෂා කර බැලිය යුතු ආකාර 6ක් පිළිබඳවත් එසේ නුවණින් විමසන භික්ෂුව තුළ ශාස්ත්‍රඥ වහන්සේ පිළිබඳව පැහැදීම ඇතිවන ආකාරය පිළිබඳවත් තමා තුළ ඇතිවෙච්ච පැහැදීම ඇති ආකාරයේ සසන්ට පවසන ආකාරය පිළිබඳවත් එහෙම ඇතිවෙච්ච ආකාරවතී ශ්‍රද්ධාවහි ස්වභාවය පිළිබඳවත් එතම් භික්ෂුන් වහන්සේ නමකගේ පිරිහීමක් දැකිය හැකි ආකාරයක් විස්තර කරමින් බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාම වැඩ වාසය කරපු කාලෙක භික්ෂුන් වහන්සේලාට දේශනා කළ සූත්‍ර දේශනාවක් විදිහට මේ දේශනාව සිහිපත් කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න මොහොතකදී භික්ෂුන් වහන්සේලා අමතමින් ප්‍රශ්නයක් අහනවා. ඒ ප්‍රශ්නයට භික්ෂුන් වහන්සේලා පිළිතුරු ලබා දෙනවා. ඒ වෙලාවේදී පිළිතුරු වශයෙන් භික්ෂුන් වහන්සේලා සිහිපත් කරන්නේ ස්වාමීනි භාගතුන් වහන්සේ මුල් කරගෙනයි භාගතුන් වහන්සේගේ නායකත්වයේ මතයි භාගතුන් වහන්සේගේ පිළිසරණ මතයි අපගේ මේ ධර්මයේ තියෙන්නේ කියලා. ඒ නිසා බුදුරජාණන් වහන්සේම භාගතුන් වහන්සේම ඔය වදාළ කාරණේට අපිට පිළිතුරු ලබා දෙනවා නම් ඔබ වහන්සේ කියන දේ අපි මේ විදිහට මතක තියාගන්නවා කියලා ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා සිහිපත් කරනවා. බුදුරජාණන් වහන්සේ අහපු ප්‍රශ්නයට පිළිතුරු බුදුරජාණන් වහන්සේටම ලබා දෙන්න කියන එක තමයි ඉතින්දි භික්ෂුන් වහන්සේලා සිහිපත් කරන්නේ. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට හොඳයි මහණෙනි එහෙනම් සමන් යවන්න නුවණින් තේරුම් ගන්න මම කියලා දෙන්නම් කියලා පැවසුවට පස්සේ භික්ෂුන් වහන්සේලා එහෙමයි කියලා පිළිතුරු දුන්නා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනාව සිද්ධ කළා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගෙන් අහපු ප්‍රශ්නය තමයි මහණෙනි අනුන්ගේ සිත් නොදන්න නුවණින් විමසීමේ හැකියාව තියෙන භික්ෂුන් වහන්සේ විසින් තථාගතයන් වහන්සේ සම්්‍යක් සම්බුද්ධද නැද්ද කියලා දැන ගැනීම සඳහා තථාගතයන් වහන්සේ පිළිබඳව විමසා බැලිය යුතුයි කියලා එතෙන්ද බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා. එතෙන්ද බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැන නුවණින් පරීක්ෂා කළ බලන්න ඕන ආකාරය පිළිබඳව එතකොට බුදුරජාණන් වහන්සේ සිහිපත් කරන පරසිට දැනීමේ නුවණ ලැබලා නැති නමුත් නුවණින් විමසීමේ හැකියාව තියෙන භික්ෂුන් වහන්සේ කාරණා දෙකක් ඔස්සේ තථාගතයන් වහන්සේ පිළිබඳව නුවණින් පරීක්ෂා කළ බලන්න ඕන කියලා. ඒ කාරණා දෙක තමයි හොඳට ඇහෙන් බලන්න ඕන, හොඳට කනෙන් අහන්න ඕන කියලා බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා. එතෙන්ද බුදුරජාණන් වහන්සේ කම ක්‍රීපයක් තමන් වහන්සේ පරීක්ෂා කිරීම සඳහා භික්ෂුන් වහන්සේලාට පෙන්වලා දුන්නා. ඇහෙන් හොඳට බලද්දී, කනෙන් හොඳට අහද්දී නිරන්තරයෙන් දැක බලා ගන්න පුළුවන් කමක් තියෙන කෙලෙස් තියෙනවා. ඒ වගේම කලින් කාලට මතුවෙන කෙලෙස් තියෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ මේ අවස්ථාව පෙන්වලා දෙනවා. කෙලෙස් රහිත පිරිසුදු ධර්මයන්ද තියෙනවා කියලා ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ සිහිපත් කරන. එහෙම පරීක්ෂා කරනකොට ඒ කෙලෙස් රහිත පිරිසුදු ධර්මයන් පවා මුණ ගැහෙනවා. ඒ වගේම යම්කිසි භික්ෂුවක් ප්‍රසිද්ධ නොවන තාක්, කීර්තිමත් නොවන තාක් ඔහුගේ පිරිහීමක් දකින්න ලැබෙන්නේ නැහැ කියලා. ඒ වගේම යම්කිසි දවසක යම් භික්ෂුවක් ප්‍රසිද්ධියටපත් වුණාට පස්සේ, කීර්තිමත් වුණාට පස්සේ ඒ භික්ෂුව තුළ පිරිහීමක් දකින්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ මේ අවස්ථාවේදී සිහිපත් කළා. ඒ වගේම පළමු ක්‍රමයට පරීක්ෂා කරාට පස්සේ බුදුරජාණන් වහන්සේ ගාව කෙලෙස් නැති බව ඔප්පු වුණාට පස්සේ ඊළඟ ක්‍රමයටත් ඒ ක්‍රමයටත් කෙලෙස් නොපවතින බව ඔප්පු වුණාට පස්සේ ඊළඟ ක්‍රමයටත් මෙසේ පියවරින් පියවර පරීක්ෂා කරලා අවසානයේදී භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගෙන්ම ඒ පිළිබඳව විමසලා ඔප්පු කරගන්න ඕන කියලා බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේව පරීක්ෂා කරන ක්‍රම කීපයක් පිළිබඳව මේ සූත්‍රයේදී පැහැදිලි කළා. එතකොට බුදුරජාණන් වහන්සේ පිළිබඳව නුවණින් පරීක්ෂා කරන ක්‍රම අතර පළවෙනි ක්‍රමය තමයි
හොඳට ඇහෙන් බලද්දී හොඳට කනින් අහද්දී දැක ගන්න පුළුවන් කෙලෙස් තියෙනවා. එවැනි කෙලෙස් කිසිවක් තථාගතයන් වහන්සේ තුල දැක ගන්න තියෙනවද නැද්ද කියලා කියන හොඳට ඇහෙන් බලනකොට හොඳට කනින් අහනකොට දැක බලා ගන්න පුළුවන් කෙලෙස් තියෙන. ඒ වගේ කෙලෙස් බුදුහාමුදුරු ගාව තියෙනවද නැද්ද කියලා බලන්න ඕන. එහෙම බලලා එහෙම නැත්නම් ඊට පස්සේ බලන්න ඕනේ බුදුරජාණන් වහන්සේ ළඟ හොඳට ඇහෙන් බලනකොට හොඳට කනෙන් අහනකොට කලින් කාලයට අල්ල ගන්න පුළුවන්. ඒ කියන්නේ කාලෙකදී හොඳ කාලෙකදී නරක කියලා. ඒ කියන්නේ කලින් කාලයට හොඳ කලින් කාලයට අල්ල ගන්න පුළුවන්. කලින් කාලයට හොඳ නරක. ඒ කියන්නේ කාලයකට හොඳ කාලයකට නරක. මේ විදිහට කෙලෙස් තියෙනවා. අන්න ඒ වගේ කෙලෙස් තියෙනවද කියලා බලන්න ඕන. එහෙමත් නැත්නම් ඊට පස්සේ බලන්න කියන බුදුරජාණන් වහන්සේ හොඳට ඇහෙන් බලනකොට හොඳට කනෙන් අහනකොට දැනගන්න පුළුවන් ඉතා පිරිසුදු දේවල් තියෙනවා. අන්න ඒ වගේ පිරිසුදු දේවල් බුදුරජාණන් වහන්සේ ගාව තියෙනවද කියලා කියන්නේ දැන් හොඳට ඇහෙන් බලනකොට හොඳට කනින් අහනකොට දැක ගන්න පුළුවන් කෙලෙස් තියෙනවද කියලා බලන්න ඕන. එහෙම කෙලෙස් නැත්නම් කාලයකට විතරක් ඇවිස්සන කෙලෙස් තියෙනවා. ඒ වගේ කෙලෙස් තියෙනවද කියලා බලන්න ඕන. කලින් කරට අල්ල ගන්න පුළුවන් දේවල්. ඒ වගේ මෙහෙමත් නැත්නම් ඊට පස්සේ බලන්න ඕන බුදුරජාන් වහන්සේ ගාව පිරිසුදු කෙලෙස් රහිත ධර්මයක් තියෙනවද කියලා. එහෙමත් බලනකොට එහෙමත් නැහැ කියලා දැනෙනවා නම් ඊට පස්සේ බුදුරජාන් වහන්සේ ගැන බලන්න කියනවා මේ තථාගතයන් වහන්සේ බොහෝ කාලකින් ඉඳන් මේ කුසල් දහම් ඇතු වෙන්නේ එහෙම නැත්නම් ළඟකදී ඉඳලාද කියලා. ඊට පස්සේ බලන්න කියනවා මේ තථාගතයන් වහන්සේ ගොඩක් ප්‍රසිද්ධ වෙලා කීර්තිමත් වෙන්න කෙනෙක්. ඒ නිසා උන්වහන්සේ තුළ යම් කිසි පිරිහීමක් දකින්න තියෙනවද නැද්ද කියලා එහෙම බලන්න කියලා කියනවා. ඊට පස්සේ අන්තිමට බලන්න කියනවා මේ ආයුෂ්මත් එම නැත්නම් මේ භාගතුන් වහන්සේ බිය රහිත භාවයට පත් වෙලා කාමයෙන් වැළකීලා සිටින කෙනෙක්ද? කියන්නේ බයට කාමයන්ගෙන් වෙන් වෙලා ඉන්න කෙනෙක්ද? ඒ වගේම බයට පත් වීම නිසා කාමයෙන් වැළකීලා ඉන්න කෙනෙක්ද? එහෙම නැත්නම් රාගය නැති කරපු නිසා විතරාගී නිසා කාමයෙන් වැළකීලා ඉන්න කෙනෙක්ද කියලා බලන්න කියලා. කියන්නේ බයට කාමයෙන් වැළකීලා ඉන්නවද? එහෙම නැත්නම් රාගය දුරු කරපු නිසා විතරාගී නිසා කාමයෙන් වැළකීලා ඉන්නවද කියලා බලන්න ඕන කියලා. ඒ විදිහට බුදුරජාන් වහන්සේ පරීක්ෂා කරන්න ඕන ආකාර 6ක් පිළිබඳව ඒ වෙලාවේදී මේ බුදුරජාන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට සිහිපත් කරනවා. මේ හැම පියවරක් අවසානයේදීම භාග්‍යවත් බුදුරජාන් වහන්සේ තුල කෙලෙස් නැති බව නුවණින් විමසන භික්ෂුවට ඒ පිළිබඳ අවබෝධ වෙනවා කියලා බුදුරජාන් වහන්සේ සිහිපත් කරලා ඒ අවබෝධ වෙච්ච භික්ෂුන් වහන්සේ ඊට පස්සේ ඒ කාරණාව සසු භික්ෂුන් වහන්සේලාටත් පවසනවා කියලා මේ සූත්‍රයේදී පැහැදිලි කළා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ සිහිපත් කරන නැතම් භික්ෂුවගේ පිරිහීමක් දකින්න පුළුවන් කියලා. ඒ පිරිහීමක් ඇති වෙන්නේ ප්‍රසිද්ධ නොවන තාක්කල්, කීර්තිමත් නොවන තාක්කල් සමහරක් භික්ෂුන් වහන්සේලා තුළ පිරිහීමක් දකින්න නැහැ. හැබැයි යම් දවසක ප්‍රසිද්ධියටපත් වුණාට පස්සේ, කීර්තිමත් වුණාට පස්සේ ඒ භික්ෂුව තුළ පිරිහීමක් දකින්න පුළුවන් කියලා, නැතම් භික්ෂුන් තුළ පිරිහීමක් දකින්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා නුවණින් විමසන භික්ෂුවට අවසාන වශයෙන් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පිළිබඳව ඇතිවන අවබෝධය හා ඒ පිළිබඳව ඊට පස්සේ සෙස්සන් නගන ප්‍රශ්නයට ඔහු ලබා දෙන පිළිතුර පිළිබඳව ඒ වෙලාවේ සිහිපත් කරනවා. එතකොට අර බුදුරජාණන් වහන්සේ කෙලෙස් රහිත කෙනෙක් කියලා දැකගත්ත ඒ භික්ෂුන් වහන්සේ අනිත්‍යයට මෙහෙම කියනවා. මේ ආයස්මතුන් බිය රහිත බවට පත්වලා ඉන්නේ, බිය සහිතව නෙවෙයි ඉන්නේ. ඒ වගේම රාගය දුරු කරපු නිසා, වේතරාගී බව නිසා කාමයෙන් වැළකීලා ඉන්නේ කියලා අර නුවණින් විමසන භික්ෂුව අවසාන වශයෙන් හිම අවබෝධ වුණාට පස්සේ ඒක අනිත් සසු අයට ප්‍රකාශ කරන සසු භික්ෂුන් වහන්සේලාට ප්‍රකාශ කරනවා. එතකොට සසු භික්ෂුන් වහන්සේලා අහනවා මොන ස්වභාවයක් දැකලාද, මොන ධර්මතාවයක් දැකලාද ඔබ එසේ ප්‍රකාශ කරන්න කියලා. එතකොට අර භික්ෂුන් වහන්සේ හරියට උත්තර දෙනවා නම් මෙන්න මෙහෙමයි උත්තර දෙන්නේ කියලා බුදුරජාන් වහන්සේ ඒ භික්ෂුන් වහන්සේ ලබා දෙන පිළිතුරත් මේ සූත්‍රයේදී පැහැදිලි කරනවා. එතෙන්දී බුදුරජාන් වහන්සේ සිහිපත් කරනවා අර බුදුරජාන් වහන්සේ පිළිබඳ පරීක්ෂා කරලා බුදුරජාන් වහන්සේ තුළ කෙලෙස් නැහැ කියලා අනෙක් භික්ෂුන් වහන්සේට ප්‍රකාශ කරපු ඒ භික්ෂුන් වහන්සේ තවදුරටත් මේ කාරණාව මෙන්න මේ ආකාරයෙන් සිහිපත් කරනවා කියලා. මේ ආයස්මතුන් භික්ෂු සංඝයා මැද වාසය කරනකොටත්, හොදකලාවේ ඉන්නකොටත් යම් රහතුන් සිටිනවාද, ඒ වගේම යම් නවක ගියවුන් සිටිනවාද, යම් කෙනෙක් පිරිසට අනුශාසනා කරයිද, යම් කෙනෙක් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ආදී ආමිෂයට ඇලෙනවද, යම් කෙනෙක් ඒ ආමිෂයේ නොගැවී ඉන්නවද, ඉතින් මේ සියලුම කාරණා වලින් ඒ භික්ෂුව හෙලා දකින්නේ නැහැ. මම ඉන්නේ බිය රහිත භාවයට පත් වෙලා, මම ඉන්නේ බිය සහිතව නෙවෙයි, රාගය දුරු කරලා වේතරාගී බව නිසායි මම කාමයෙන් වැළකී ඉන්නේ කියලා ඒ කාරණා මම භාගතුන් වහන්සේගෙන්මයි ඇහුවේ, භාගතුන් වහන්සේගෙන්මයි දැනගත්තේ කියලා අර භික්ෂුන් වහන්සේ අනිත් භික්ෂුන් වහන්සේලාට සිහිපත් කරනවා කියලා බුදුරජාන් වහන්සේ ඒ වෙලාවේ සිහිපත් කළා. කියන්නේ ඒ කෙලසුන් නැති කරපු භාගවත් බුදුරජාන් වහන්සේ
තමන් තුළ කෙලෙස් නැහැ කියලා කෙලෙස් තියෙන කිසිම කෙනෙක්ව හෙලා දකින්නේ නැහැ. ඒ වගේම කෙලෙස් තියෙන කෙනෙක් කිසිම කෙනෙක්ව ඒ වගේම පහත් කළ සලකන්නේ නැහැ. ඒ නිසා ඒ භික්ෂුව අනිත්‍යව හෙලා දකින්නේ නැහැ. තමන් බේරහිත භාවයට පත්වලා ඉන්නේ. ඒ වගේම රාගය දුරු කරපු නිසා විතරාගී බව නිසායි තමන් කාමයෙන් වැළකී ඉන්නේ කියලා මේ කාරණාව භාගවත් බුදුරජාන් වහන්සේගෙන්ම යහුවේ කියලා ඒ භික්ෂුන් වහන්සේ අනිත් භික්ෂුන් වහන්සේලාට සිහිපත් කරනවා කියලා බුදුහාමුදුරුවෝ සිහිපත් කළා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ සිහිපත් කරනවා භාගවත් බුදුරජාණන් වහන්සේගෙන්ම ඒ ගැන විමසන ආකාරය. ඒ වෙලාවේ භාගවත් බුදුරජාන් වහන්සේ ලබා දෙන පිළිතුරු පිළිබඳවත් ඒ වෙලාවේ සිහිපත් කරනවා. එතකොට බුදුරජාන් වහන්සේගෙන් අහනවා ඒ භික්ෂුන් වහන්සේ ඇහෙන් හොඳට බලද්දි කනෙන් හොඳට අහද්දි හොයාගන්න පුළුවන් කෙලෙස් තියෙනවා. ඒ වගේ කෙලෙස් තථාගතයන් වහන්සේ ගාව තියෙනවද නැද්ද කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා ඇහෙන් හොඳට බලද්දි කනෙන් හොඳට අහද්දි අල්ලගන්න පුළුවන් කෙලෙස් තියෙනවා තමයි. නමුත් ඒ කෙලෙස් තථාගතයන් වහන්සේ තුල දැක ගන්න නැහැ කියලා. ඒ වගේම දෙවෙනි ප්‍රශ්නේ අහනවා ඇහෙන් හොඳට බලද්දි කනෙන් හොඳට අහද්දි කලින් කරට හොයාගන්න පුළුවන් කෙලෙස් තියෙනවා. ඒ වගේ කෙලෙස් තථාගතයන් වහන්සේ තුල තියෙනවද නැද්ද කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා ඇහෙන් හොඳට බලද්දි කනින් හොඳට අහද්දි කලින් කරට හොයාගන්න පුළුවන් කෙලෙස් තියෙනවා. නමුත් ඒ කෙලෙස් තථාගතයන් වහන්සේ තුල දැක ගන්න නැහැ කියලා. ඒ වගේම තුන්වෙනි ප්‍රශ්නේ විදිහට අහනවා ඇහෙන් හොඳට බලද්දි කනෙන් හොඳට අහද්දි දැනගන්න පුළුවන් ඉතා පිරිසුදු දේවල් තියෙනවා. අන්නේ පිරිසුදු දේවල් තථාගතයන් වහන්සේ තුල දකින්න තියෙනවද නැද්ද කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා ඇහෙන් හොඳට දකින විට කනෙන් හොඳට අහනකොට හොයාගන්න පුළුවන් ඉතා පිරිසුදු දේවල් තියෙනවා තමයි. ඒ වගේ පාරිශුද්ධ දේ තථාගතයන් වහන්සේ තුල දකින්න ලැබෙනවා. මම මේ පිරිසුදු මාර්ගයෙන් යුක්තයි. ඒම අරමුණු කොට සිටිනවා. නමුත් ඒ ගැන මගේ 아무තු ආසාවක් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ අවස්ථාවේ ඒ ප්‍රශ්නයට පිළිතුරු දෙනවා. ඒ කියන්නේ පිරිසුදු දේවල් පිළිබඳව තමාගා පිරිසුදු දේවල් තිබුණට ඒ පිරිසුදු දේවල් පිළිබඳ 아무තු ආසාවක් නැහැ කියලා ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා. ඒ වගේම එහෙම නුවණින් විමසන භික්ෂුව තුළ ශාස්ත්‍රඥ වහන්සේ පිළිබඳ පැහැදීම ඇති වෙන ආකාරය ඊට පස්සේ බුදුහාමුදුරු සිහිපත් කරනවා. ඊට පස්සේ භික්ෂුන් වහන්සේලා ආමන්ත්‍රණය කර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ විදිහට කතාබස් කරන ශාස්ත්‍රඥ වහන්සේ නමක් ළඟට ශ්‍රාවකයෙක් බණ අහන්න එන එක සුදුසුයි. ඒ වගේම ශාස්ත්‍රඥ වහන්සේ තවත් උසස් ආකාරයෙන් රසවත් විදිහට ධර්මයේ දේශනා කරනවා. ඒ කියන්නේ මේ විදිහට කතාබස් කරන ශාස්ත්‍රඥ වහන්සේ නමක් ළඟට ශ්‍රාවකයෙක් බණ අහන්න ගියාට පස්සේ ශාස්ත්‍රඥ වහන්සේ තවත් උසස් ආකාරයෙන් රසවත් විදිහට ධර්ම දේශනා කරනවා. පින්පව් ගැන මතු කරමින් ඒ ධර්ම දේශනාව සිද්ධ කරනවා. එතකොට ඒ විදිහට බුදුරජාණන් වහන්සේ උසස් ආකාරයෙන් රසවත් විදිහට පින්පව් ගැන විස්තර කරමින් ධර්ම දේශනා කරනකොට අර භික්ෂුවටත් ඒ ධර්මයේ කරුණු ඒ වගේම අවබෝධ වෙන්න පටන් ගන්න. එතකොට ඔහුට ඒ ධර්ම කාරණා හොඳට අවබෝධ වෙන්න පටන් ගන්නවා. ඒ අවබෝධ වෙනකොට භාගතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි. භාගතුන් වහන්සේ විසින් මනාකොට දේශනා කර සද්ධර්මයේ ස්වකහාතයි. ශ්‍රාවක සංගරුවර සුපටිපන්නයි කියලා ශාස්ත්‍රඥ වහන්සේ පිළිබඳ පැහැදීමක් ඇති වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ සිහිපත් කළා. ඒ වගේ මේ ඇතිවෙච්ච පැහැදීම ඊට පස්සේ භික්ෂුන් වහන්සේ අනිත් අයටත් ප්‍රකාශ කරනවා. එතකොට මේ භාගතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි කියලා, ශ්‍රී සද්ධර්මයේ ස්වකහාතයි, මහා සංඝරත්නයේ සුපටිපන්නයි කියලා. එතකොට ඒ ප්‍රකාශ කරන අනිත් භික්ෂුන් වහන්සේලාටත්. එතකොට ඒ ආයස්මතුන් වහන්සේගේ කවර ස්වභාවයක් කවර ධර්මතාවයක් දැකලාද ඔබ එසේ ප්‍රකාශ කරන්න කියලා අනිත් උදවිය ඒ භික්ෂුන් වහන්සේගෙන් විමසන්න පුළුවන්. එතකොට එහෙම විමසනකොට අර භික්ෂුන් වහන්සේ සිහිපත් කරන මම බුදුහාමුදුරන්ට බණ අහන්න ගියා. බුදුරජාණන් වහන්සේ මට ධර්මයේ දේශනා කළා. ඒ වගේම උසස් විදියට රසවත් විදියට පින්පව් විස්තර කරමින් ධර්ම දේශනා කළා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ විදියට පින්පව් විස්තර කරමින් ධර්ම දේශනා කරනකොට ඒ ධර්මයේ මම තේරුම් ගත්තා. ඒ ධර්මයේ මට අවබෝධ වුණා. ඒ නිසා මට අවබෝධ වුණා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධයි කියලා, ධර්මයේ ස්වකහාතයි කියලා, මහා සංඝරත්නයේ සුපටිපන්නයි කියලා මට ශාස්ත්‍රඥ වහන්සේ ගැන පැහැදීමක් ඇති වුණා කියලා අර භික්ෂුන් වහන්සේ අනිත් භික්ෂුන් වහන්සේලාත් එක්ක ඊට පස්සේ මේ තමන් ශාස්ත්‍රඥ වහන්සේ තුල පිළිබඳව ඇතිවෙච්ච පැහැදීම් ප්‍රකාශ කරනවා කියලා බුදුරජාණන් වහන්සේ සිහිපත් කළා. අන්නේ පැහැදීම බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා ඔය විදිහට. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව සම්පූර්ණ
පරීක්ෂා කරලා යම් කෙනෙක් අවබෝධයෙන් ඒ විස්තර කරපු අදහස් වලින් වචන වලින් ඒ වගේම තථාගතයන් වහන්සේ කෙරෙහි යම් ශ්‍රද්ධාවක් පිහිටියා නම් ඒ ශ්‍රද්ධාව මුල් බැසගෙන පිහිටියා නම් ඒ ශ්‍රද්ධාවට කියනවා ආකාරවතී ශ්‍රද්ධාව කියලා. කියන්නේ යම් කෙනෙක්ට ඔය විදිහට මේ විස්තර කරපු අදහස් වලින් වචන වලින් තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවක් පිහිටියා නම් ඒ ශ්‍රද්ධාව මුල් බැසගෙන හිටියා නම් ඒ ශ්‍රද්ධාවට කියනවා ආකාරවතී ශ්‍රද්ධාවක් කියලා. ඒ ශ්‍රද්ධාව අවබෝධයේ මුල් කරගත්තු එකක්. ඒ වගේ මේ ශ්‍රද්ධාව මේ ලෝකයේ කිසිම ශ්‍රමණයෙක්ට කිසිම බ්‍රහ්මණයෙක්ට දෙවියෙක්ට මාරයෙක්ට බ්‍රහ්මයෙක්ට කිසිවෙක්ට ඒ ශ්‍රද්ධාවෙන් ඔහුව බැහැර කරන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම ඒ ශ්‍රද්ධාව ඔහු තුළ ඒ තියෙන ශ්‍රද්ධාව කාටවත් නැති කරන්න බෑ. මොකද ආකාරවතී ශ්‍රද්ධාව කියන්නේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව සම්පූර්ණ අවබෝධයක් ඇති කරගෙන ඒ බුදුරජාණන් වහන්සේ පිළිබඳ අවබෝධය නිසා ඇති කරගත්ත ශ්‍රද්ධාවක් ආකාරවතී ශ්‍රද්ධාවේ ශ්‍රද්ධාව කිසිවෙකුට විනාශ කරන්න පුළුවන් කමක් නැහැ. අන්න බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා මෙන්න මේ විදිහට තථාගතයන් වහන්සේ ගැන ධර්මයට අනුව පරීක්ෂා කරලා බලන්නේ එහෙමයි. ධර්මයට අනුව පරීක්ෂා කරලා බලනකොට තථාගතයන් වහන්සේව දකින්න පුළුවන් කමක් ලැබෙන්නේ එහෙම කියලා බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ භික්ෂුන් වහන්සේලාට සිහිපත් කළා. භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාව අහලා සතුටෙන් පිළිගත්තා කියලා ඒ සූත්‍රයේ සඳහන් වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේව පරීක්ෂා කරන බලන්නේ කියන්නේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව නුවණින් පරීක්ෂා කරලා බලනකොට බලන්න ඕන බුදුරජාණන් වහන්සේ ගාව හොඳට ඇහෙන් බලනකොට කනෙන් අහනකොට දකින්න පුළුවන් කෙලෙස් තියෙනවද නැද්ද කියලා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ ගාව කාලෙන් කාලට මතුවන කෙලෙස් තියෙනවද කියලා බලන්න ඕන. ඒ වගේම බුදුරජාණන් වහන්සේ ගාව එහෙමත් කෙලෙස් දකින්න බැරි නම් ඊට පස්සේ බලන්න ඕන බුදුරජාණන් වහන්සේ ගාව පිරිසුදු ධර්ම කාරණා කෙලෙස් රහිත ධර්ම කාරණා තියෙනවා ධර්මතා තියෙනවද කියලා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ මේ බොහෝ කාලෙක ඉඳන් මේ කුසල් දහම ඇති වෙන්නේ ළඟකදී ඉඳන්ද කියලා බලන්න ඕන. ඒ වගේම ගොඩක් ප්‍රසිද්ධයි. ඒ ප්‍රසිද්ධ භාවය නිසා උන්වහන්සේ තුළ යම් පිරිහීමක් දකින්න පුළුවන්ද කියලා බලන්න ඕන. ඒ වගේම මේ බුදුරජාණන් වහන්සේ බයටද කාමයෙන් වැළකීලා ඉන්නේ එහෙම නැත්නම් සම්පූර්ණයෙන්ම රාගය දුරු කරපු නිසාද කාමයෙන් වැළකීලා ඉන්නේ කියලා බලන්න ඕන කියලා නුවණින් පරීක්ෂා කරන්න ඕන කියලා තමයි ඒ විදිහට බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ පරීක්ෂා කරන ආකාරය පිළිබඳව සිහිපත් කළේ. එතෙන්ද සිහිපත් කළා යම් භික්ෂුන් වහන්සේ නමක් ප්‍රසිද්ධ නැති තාක්කල් ඒ භික්ෂුන් වහන්සේ තුළ පිරිහීමක් දකින්න ලැබෙන්නේ නැහැ. නමුත් සමහරක් භික්ෂුන් වහන්සේලා ප්‍රසිද්ධ වෙන්න පටන් ගත්තට පස්සේ ඒ භික්ෂුන් වහන්සේ තුළ පිරිහීමක් ඇති වෙනවා කියලා ඒ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ සිහිපත් කළා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පිළිබඳ නුවණින් පරීක්ෂා කරලා බලන ආකාර 6ක් පිළිබඳව සඳහන් වන සූත්‍ර දේශනාවක්. ඒ වගේම අනුන්ගේ සිත් කියන්න බැරි නුවණින් විමසීමේ හැකියාව තියෙන භික්ෂුව විසින් තථාගතයන් වහන්සේ සම්්‍යක් සම්බුද්ධද නැද්ද කියලා දැන ගැනීම සඳහා මේ පරීක්ෂාව කරන්න ඕන කියලා බුදුරජාණන් වහන්සේ අවස්ථාවේදී මේ සූත්‍රය දේශනා කරමින් භික්ෂුන් වහන්සේලාට සිහිපත් කළා. ඒ වගේම ආකාරවතී ශ්‍රද්ධාව පිළිබඳවත් මේ සූත්‍රයේදී කරුණු කාරණා විස්තර කෙරුණා. අනන්ත සසර පුරා ලබාගත් ආ සියලු පුණ්‍ය ශක්තිය දෙවියන්ට අධිපති සක්‍ර දිව රාජෝත්තමයන් වහන්සේ ප්‍රධාන විරෝධ විරූපාක්ෂ දුතරාශ වෛශ්‍රවණ කියන සතරවරන් දිව රාජෝත්තමයන් වහන්සේලා ඇතුළු අනන්ත සක්කල වාසී සිළුම දෙවියන්ට බ්‍රහ්මීන්ට නාගීන්ට ආධ්‍යාත්මික උත්තමයන් වහන්සේලාට අපවත් වී වදාළ මාගේ ගුරු දේවෝත්තම කර දුරම්ගඩ ඉන්ද්‍රසරණායක හඳුරන් වහන්සේ දමර රේතනායක හඳුරන් වහන්සේ ප්‍රධාන සසර පුරාට අපවත් වී වදාළ සිළුම හඳුරන් වහන්සේලාටත් මීගේ සිළුම දායකාරකාදීන්ටත් ඥාති මිත්‍රාදීන්ටත් ඒ වගේම සුජීවත් වෙන්න මාගේ ආදරබර මෑණියන් වහන්සේ අලිස්තුනා විජේවර්ධන උපාසිකා මාතාව ආදරබර පියාණන් වහන්සේ කේකේඩී පීදාස රණවීර උපාසක මහත්මයා ප්‍රධාන මගේ ජීවිතයට ආශිර්වාද කරන ගිහි පැවිදි කල්යාණ මිත්‍ර සත්පුරුෂ දේශීය විදේශීය හැමදෙනාටම මටත් සසර ගමන සුවපත් කර ගන්නට සුරක්ෂිත කර ගන්නට උතුම් නිවනින් සැනසෙන්නට මේ සූත්‍ර දේශනාව පාරමිතාවක් වේවා ශක්තියක් වේවා කියලා අපි ආශිර්වාද කරනවා ප්‍රාර්ථනා කරනවා අදිෂ්ඨාන කරනවා. එත්තාවතා චම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදං සම්වේ දේවානුමෝදන්තු සම්බ සංපත්ති සිද්ධියා සම්වේ භූතානුමෝදන්තු සම්බ සංපත්ති සිද්ධියා සම්වේ නාගානුමෝදන්තු සම්බ සංපත්ති සිද්ධියා සම්වේ සත්තානුමෝදන්තු සම්බ සංපත්ති සිද්ධියා ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චරං රක්ඛන්තු ලෝක සාසනං පුඤ්ඤන්තං අනුමෝදිत्वा චරං රක්ඛන්තු දේශනං පුඤ්ඤන්තං අනුමෝදිत्वा චරං රක්ඛන්තු ත්වං සදා.
ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ජයෝ මුනිං දස්ස සුබෝධි මූලේ හෝසි මාරස්ස පරාජයෝ හි උග්ගෝ සුයුං දේවගනා පසංනා ඒතේන සච්චේන ජයස්සු තුයිහං ඒතේන සච්චේන ජයස්සු මයිහං ජයෝ මුනිං දස්ස සුබෝධි මූලේ හෝසි මාරස්ස පරාජයෝ හි උග්ගෝ සුයුං දේවගනා පසංනා ඒතේන සච්චේන ජයස්සු තුයිහං ඒතේන සච්චේන ජයස්සු මයිහං ජයෝ මුනිං දස්ස සුබෝධි මූලේ හෝසි මාරස්ස පරාජයෝ හි උග්ගෝ සුයුං දේවගනා පසංනා ඒතේන සච්චේන ජයස්සු තුයිහං ඒතේන සච්චේන ජයස්සු මයිහං අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සංපatti සග්ග සංපatti මේවච අතෝ නිබ්බාන සංපatti ඉමිනාතේ සමිජ්ජතු හැමදෙනාටම උතුම් තෙරුවන් සරණයි ඉසුරුපුර බෝ සමුදු පිහිටයි